සුබ සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගී බව ලැබේවා හැම දිනටම. 2021 මැයි මාසයේ 10 වෙනිදා සිට 2021 මැයි මාසයේ 16 වෙනිදා දක්වා මේෂ ලග්නයේ සිට මීන ලග්නයේ දක්වා බලාපොළ පැවසීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් තමුන්නාන්සලට කියන්නට ඕන දෙයක් තියෙනවා. අපි දැන් වෙසක් මාසයට අවතීර්ණ වෙමින් සිටින්නේ. තව දින කිහිපයකින් පක් මාසයේ අමාවක ගෙවිලා වෙසක් මාසයේ පුරපක්ෂය ලබනවා. එතකොට මේ මැයි මාසයේ 25 26 යන දිනයන් තමයි වෙසක් මාසයේ පුරපසළොස්වක යෙදෙන්නේ. එතකොට මේ වෙසක් මාසයේ පුරපසළොස්වක දවසේ ජ්‍යොතිර්මය වශයෙන් විශේෂ දෙයක් සිද්ධ වෙනවා. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිද්ධ වෙනවා. මේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිද්ධ වෙන එක මොන ආකාරයෙන් තමුන්නාන්සේලාට බලපානවද, රටට බලපානවද, ලෝකයට බලපානවද කියන එක ගැන කියන්නට අපි පහුගිය සතියේ පොරොන්දු වුණා. ග්‍රීනිච් වෙලාවෙන් 11:20ට පමණ මේ චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වෙලාවෙන් මේ ආරම්භයේ 2:17ට පමණ වෙනවා. සම්පූර්ණ චන්ද්‍රග්‍රහණය සාමාන්‍යයෙන් 4:48ට වගේ වෙනවා. අවසන් වෙන්නේ 4:55ට. සම්පූර්ණයෙන්ම දකින්න නොලැබී යන්නේ ග්‍රහණය 6:22ට පමණ. අපි ගන්නෝ ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුරී නැගෙනහිර සිටිජෙන් යට මේ චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙන නිසා මෙය අපේ රටට දිස් වෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවට තමයි මේ ඊටාම පිරිසිදුව බලා ගන්න පුළුවනි. ඇමරිකාවේ සමහර කොටස් වලට, ඇමරිකාව විශේෂයෙන් නිරිතදිග ප්‍රදේශ වලට, සාග්නිදිග ප්‍රදේශ වලට මේ බලා ගන්නට පුළුවන් වෙනවා කියලා පෙන්වන්න කරනවා. මේ චන්ද්‍රග්‍රහණයකින් මොකක්ද වෙන්න පුළුවන්? මම කියනවා මේ අවස්ථාවේදී ආචාර්ය වරහමීරයන් ලියු බෘහත් සංහිතාවේ විශේෂ අධ්‍යායක් තියෙනවා. මේ ග්‍රහණ ගැන විස්තර කරලා ඒක ගැන විශේෂයෙන් මේ ජ්‍යොතිෂයේ ඉගෙන ගන්න අයට පුළුවනි. රාහුගේ ගමන කියන ඡේදයේ යටතේ මේ 68 වෙනි පිටේ විතර තියෙනවා. මේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිද්ධ වීම පෘථිවි වාසීන්ට, පෘථිවි දේශයට හොඳ නැහැ කියලා. මොකද චන්ද්‍රයා මනුෂ්‍ය සිතට, ජලයට සහ මනුෂ්‍ය ශරීරයේ රුධිරයට බලපාන ග්‍රහයෙක්. විශේෂයෙන් සිත ග්‍රහණය වෙනකොට මොන වගේ දේවල්ද සිද්ධ වෙන්න පුළුවන් කියලා අපි බලන්නට ඕන. මේ චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙන්නේ වෘශ්චික රාශියේ. ඒ තමයි ශ්‍රී ලංකා කේන්ද්‍රයේ දසවැන්න. දසවැන්න කියලා කියන්නේ රජය. ඒ නිසා ශ්‍රී ලංකා රජයට මේ පූර්ණ චන්ද්‍රග්‍රහණය අගුණයි කියන එක කියන්නට ඕන. ඒ රාජ්‍ය නායකින්ට රෝග විපත් සමහර විට මරණ පවා සිද්ධ වෙන්නට පුළුවන් කියන එක පෙන්වන්න කරනවා. දේශගුණ විපර්යාසය, ආර්ථිකය, රැකියා ප්‍රශ්නේ, ඒ වගේම විදේශ පීඩන වලට අහු වෙනවා. මන්දයත් මේ වෘශ්චික රාශියේ චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙන වෙලාවට චන්ද්‍රයා 9 අධිපතිය වශයෙන් පෙන්වන්න කරන්නේ. මේ 9 වෙන්න විදේශ සම්බන්ධයෙන් ගොඩක් පෙන්වන්න කරනවා. ඒ නිසා මිනිසුන්ගේ ආගමික ශක්තිය, ආගම් ධාර්මික ශක්තිය අඩු වෙන්නට අවකාශ තියෙනවා. විදේශවල බලපෑම් වලට රජයත් ශ්‍රී ලංකාවත් අසු වෙන්නට අවකාශ තියෙනවා. බාලලියන්, ඒ කියන්නේ පාසල් යන ගැහැණු දරුවන්, කාන්තාවන් පරිස්සම් වෙන්නට අවශ්‍යයි. මේ ග්‍රහණයක් කියන එක කිසි කෙනෙකුට සුබ නැහැ කියන එක මතක තියාගන්නට ඕන. ද්විසප්ත නන්දේ සුත මධ්‍යමේෂු කියලා යම් කිසි කෙනෙක්ගේ කේන්ද්‍රයේ දෙවැන්න, සත්වැන්න, 11 වෙනි සහ 5 වෙනි මේ කියන ස්ථාන හතරෙන් එකක සිද්ධ වෙනවා නම් එය මධ්‍යමයි කියන එක කියනවා. ඒ අනුව ගන්නකොට මේකේ කටක, තුලා, වෘෂභ, මකර ලග්න වලට හැර අනෙක් ලග්න වලට මේ ග්‍රහණය අයහපත් ආකාරයෙන් බලපානවා කියන එකයි අපිට කියන්නට තියෙන්නේ. අනිත් එක තවත් කාරණයක් තියෙනවා. වෙසක් මාසයේ චන්ද්‍රයා ග්‍රහණය සිද්ධ වුණොත් සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක. ධාන්‍ය වල ධාන්‍ය සහ ගොවිතැන් විනාශයටපත් වීම, යවුදේය සක කාලිංග වාසීන් සහ ඉක්ෂුවාස වංශයෙන්
එන අයට කරදර කියනක මේ ඉන්දියාවේ යම් කරදර රෝග වසංගත වගේ දේවල් ඒක අපේ රටට බලපානවා බොහොම කිට්ටුවෙන් තියෙන නිසා මේ චන්ද්‍රග්‍රහණය හොඳ නැහැ කියන එක කියන්නට ඕන. මෙතනදී අපි තමුන්නාන්සලාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙන්නේ අපි දැන් මේ ඉඳලා මේකට ලෑස්ති වෙන්න ඕන. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අද මේ මාසේ 10 වෙනිදා මේක වේලාසන වැඩි නේද අපි මේ ගැන කතා නැහැ. අපි දැම්මම ඉඳලම ලෑස්ති වෙන්න ඕන. වෙසක් මාසේ පුර ඈලවිය ලබන දවසේ ඉඳලා අපි පුරන් තරම් දුරට ආගමික කටයුතු වල නිරත වෙන්නට ඕන. සිත කය වචනය කියන තුනෙන්ම. මොනම හේතුවක් නිසාවත් සිත කය වචනය කියන තුන්දරින් අකුසලයක් සිද්ධ වෙන්නට දෙන්න එපා. පුරන් තරම් දුරට ඒ සිත් තුළට කරුණාව මෛත්‍රිය වගේ දේවල් පුරවගෙන කටයුතු කරන්න. ආගමික කටයුතු වල යෙදෙන්න. ඒ වගේ දේවල් වලින් මේ ග්‍රහණයේ දුක් කරදර මගහරවා ගන්න පුළුවන් කියන එකයි කියන්න තියෙන්නේ. ඒ වගේම කියනවා මේ ග්‍රහණය සිද්ධ වෙන අවස්ථාවේදී දුර්ගා පූජාව පැවැත්වීම බොහොම ශක්තියක් ඇති වෙන දෙයක් කියලා වේදේ සඳහන් කරනවා. අපි මුලින්ම යලිත් මතක් කරනවා මේ මාසේ 26 වෙනිදා වෙසක් සඳ කේතු විසින් ගිල ගන්න බවක් තමයි අපිට එතනදී කියන්නට තියෙන්නේ. ඒ නිසා තමන් පුළුවන් තරම් දුරට ආගමික කටයුතු වල නිරත වෙලා ධාර්මික කටයුතු වල යෙදෙන්නට ඕන. ඒ වගේ එතනදී රාජ්‍ය නායකින්ගෙන් සියලුම දේශපාලන නායකින්ගෙනුත් අපිට ඉල්ලා සිද්ධ වෙනවා. පුළුවන් තරම් දුරට සිත කය වචනය යන ත්‍රිවිධද්වාරයේ සංයමය ඇති කරගෙන මහජනතාවට ප්‍රජාවට කරදරයක් නොවන ආකාරයෙන් තමන්ගේ ආගමික කටයුතු ගෙදරම ඉඳගෙන කරන්නට අවශ්‍ය පහසුකම් සලස්සලා එතකොට මේ වෙයිදී යුද හමුදාව පොලිසිය ඒ වගේ අයට බොහොම මේ කරදර සහගත තත්ත්වයක් කියන්නේ පීඩාකාරී තත්ත්වයක් එන්නට අවකාශ තියෙනවා. වෘශ්චික රාශියේ අධිපති අඟහරු ඒ අඟහරු කේන්දරයේ අටවැන්නේ ඉන්නේ මේ වෙලාවේදී. ඒ නිසා ඒ අයත් පරිස්සමෙන් කටයුතු කරන්නට ඕන. හමුදාව ඇතුලේ සංයමයක් ඇති වෙන්නට ඕනි. පුළුවන් තරම් දුරට රාජ්‍ය පාක්ෂිකව කටයුතු කරන්නට ඕන. ඒ රජයේ පිළිපැදිය යුතු නීති හරියටම මහජනතාවත් හැමදෙනාම අකුරටම පිළිපදින්නට මතක තබා ගන්නට ඕන. මේ කරුණු හරියාකාරව හිතේ තබාගෙන පුළුවන් තරම් දුරට මේ වෙසක් මාසයේ සම්පූර්ණයෙන්ම තමන්ගේ සිත කය වචනය යන තුන්දර ආගමික පැත්තට නැඹුරු කිරීම තමයි මේකට තියෙන එකම පිළිතුර කියලා මට කියන්නට තියෙනවා. අපි බලමු දැන් මේ සතියේ මොන ආකාරයෙන්ද ලග්න වලට බලපාන්නේ කියලා. මේෂ ලග්නයේට සතිය ආරම්භ වෙන්නේ යුරේනස් රවි චන්ද්‍ර කියන ග්‍රහයෝ ලග්නේ සිටිද්දී තවමත් චලසුරෝභේ කේන්දරයේ දසවැන්නේ ගමන් කරනවා. ඒ නිසා යහපත් තත්ත්වයක් ඇති වෙනවා කියලා කියන්නට ඕන. ඔබේ ආත්ම ශක්තිය වැඩි වෙනවා. විශේෂයෙන් මේ මාසේ 14 වෙනිදා රාත්‍රියේ රවි වෘෂභ රාශියට යනතුරු කාලේ රවි උච්ච වෙලා ලග්නේ ගමන් කරන කාලේ කැපී පෙනෙනවා. උසස් අයගේ ආශිර්වාදය ලැබෙනවා. ධන ධාන්‍ය වගේ දේවල් වලින් ආඩ්‍ය වෙන්නට පුළුවන් ශක්තියක් ලැබෙනවා කියන එක කියන්නට ඕන. කුජ තුන්වැනි සිටින නිසා ඥාතින් සමග කරන කටයුතු වල ධර්ම කල්පනාවෙන් පරිස්සමෙන් කටයුතු කරන්න. කේතු අටවැන්නේ සිටින්නේ ඖෂධ ගන්න අය බොහොම කල්පනාකාරීව පරිස්සමෙන් කටයුතු කරන්නට ඕන. චන්ද්‍ර රාශියත් එක්ක ගන්නකොට මේෂ ලග්නේ උපන් අයගේ සතිය ආරම්භයේදී චන්ද්‍රයා මේෂ රාශියේ සිටින්නේ 12 වෙනිදා උදේ 6:18ට චන්ද්‍රයා වෘෂභ රාශියට යනවා. 14 වෙනිදා රාත්‍රියේ මිථුන රාශියට යනවා. මේෂ වෘෂභ මිථුන කියන රාශි වල තමයි චන්ද්‍රයා ගමන් කරන්නේ. මේ සතියේ ඒ චන්ද්‍රයාගේ ගමනින් ඔබට විශේෂ අයහපතක් සිදු වෙන්නේ නැහැ. මේෂ ලග්නයේට මේ සතිය තරමක් යහපත් සතියක් හැටියටයි අපිට කියන්නට තියෙන්නේ. වෘෂභ ලග්නේ ලග්නාධිපතිය මේ දිනවල ලග්නේ ගමන් කරනවා. බුධ ග්‍රහයත් ඒ ස්ථානයේ සිටිනවා. බ්‍රහස්පති දසවැන්නේ සිටින්නේ. රැකියා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ඔබ යම්කිසි දියුණුවක් උසස් වීමක් බලාපොරොත්තු වෙනවා නම් මේ ඊට හොඳම වෙලාවයි. ඒ නිසා මේ සතියේදී ඔබ බලාපොරොත්තු වෙන නායකයින් මුණ ගැහෙන්නට, ඒ වගේම උසස් අය මුණ ගැහෙන්නට අවස්ථාවන් ඇති කරගන්න. එෙහිදී ඔබට යම්කිසි ශක්තියක්, ධෛර්යයක් ලැබෙවි. හැබැයි කතා කරනකොට පරිස්සමෙන් කටයුතු කරන්නට ඕන. අඟහරු කේන්දරයේ දෙවැන්නේ ඉන්න නිසා උස් හඬක් ඇති වෙන්නට පුළුවනි. ඒ වගේම ආවේගශීලී හඬක් අනික් අයට තේරෙන්න පුළුවනි. ඒ නිසා පුළුවන් තරම් දුරට ආවේගශීලී නොවි කටයුතු කරන්නට මතක තබාගත යුතුයි. බ්‍රහස්පති දසවැන්නේ සිට 4 වෙනිදා දකින්න නිසා ගේදොර ඒ වගේම ඉඩකඩම සම්බන්ධයෙන්
වතු පිටි සම්බන්ධයෙන් ඔබ කරන්න බලාපොරොත්තු වන දේවල් පුලන් තරම් දුරට සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය ලැබෙනවා. චන්ද්‍රයා කේන්ද්‍රයේ 12 වෙනි සිටින්නේ සතිය ආරම්භයේදී 12 වෙනිදා උදේ 6:18 දක්වා තරමක් කල්පනාකාරීව කටයුතු කරන්නට ඕන. 12 වෙනිදා උදේ 6:18ට චන්ද්‍රයා වෘෂභ රාශියට ආවට පස්සේ මුළු සතියේම චන්ද්‍රයාගේ රාශියෙන් ඔබට චන්ද්‍ර රාශිචාරයෙන් ඔබට අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. කේන්ද්‍රයේ 7 වෙන්නේ කේතු ගමන් කරනවා. ඒ නිසා විවාහ ජීවිතය සම්බන්ධයෙන් ඉවසීම ඇති කරගෙන කටයුතු කරන්න. නව ප්‍රේම සම්බන්ධතාව වගේ දේවල් ඇති වෙනවා නම් කල්පනාවෙන් කටයුතු කරන්නට ඕන. විදේශවල සිටින අයට මේ සතිය තමන්ගේ දියුණුව සම්බන්ධයෙන් කරන ක්‍රියාවලට ඉතාම යහපත් කියන එක කියන්නට අවශ්‍යයි. අපි බලමු මිතුරන්. අපි බලමු මිතුර ලග්නයට මොන ආකාරයෙන්ද මේ සතියේ ආරම්භ වෙන්නේ කියලා. අඟහරු මේ දිනවල ලග්නේ ගමන් කරනවා. නමුත් බ්‍රහස්පති කේන්දරයේ 9 වෙනි හේවත් පුණ්‍ය ස්ථානයේ සිට ඔබේ ලග්නය දකිනවා. එයින් ඔබේ ආගමික කටයුතු, ධාර්මික කටයුතු ශක්තිමත්ව කරගන්නට ධෛර්යයක් ලැබෙනවා. සතිය ආරම්භයේදී රවිත් බලවත්ව සිටිනවා. මැයි මාසේ 14 වෙනිදා දක්වා. මැයි මාසේ 14 වෙනිදා දක්වා කාලයේදී ඔබට යම්කිසි යහපත් ආර්ථිකයක් ඇති වෙනවා කියන්නට අවශ්‍යයි. ඒ වගේම විදේශ ගමන් සම්බන්ධයෙන් ඔබේ යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවනේ. ඒ සම්බන්ධයෙන් ලිපි ලේඛන සකස් කරගන්නට කාගේ හරි ආශිර්වාදයක්, උපකාරයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ලබා ගන්නට මේ යහපත් අවස්ථාවක් කියලා කියන්නට ඕන. අමතක කරන්න එපා. අඟහරු ලග්නයේ සිටින්නේ පුළුවන් තරම් දුරට ඉවසීම ඇති කරගන්න. මොනම හේතුවක් නිසාවත් දෙවැන්නේ තුන්වැන්නේ එක්ක ආරවුලක් ඇති කරගන්නට එපා. විශේෂයෙන් නීති ප්‍රශ්න ඇති කරගන්නට එපා. 8 වෙනි සෙනසුරු ගමන් කරන්නේ රාත්‍රී ගමන්, වේගයෙන් වාහන පැදවීම වගේ දේවල් වලට අවකාශ තියෙනවා. පය පැකිලී වැටීමක් වගේ දේවල් වෙන්නට පුළුවන්. ඒ වගේ දේවල් ටික කල්පනාකාරීව කටයුතු කරන්න මතක තබා ගන්න. චන්ද්‍ර රාශිචාරයේ සතිය ආරම්භයේදී හොඳයි. චන්ද්‍රයා මේෂ රාශියේ සිටින්නේ 12 වෙනිදා උදේ 6:18 දක්වා. එතෙක් කාලයේ යහපත්. 12 වෙනිදා උදේ 6:18 සිට 14 වෙනිදා රාත්‍රී මිථුන රාශියට යනතුරු තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න වියදම් ටිකක් වැඩි වේවි. 14 වෙනිදා රාත්‍රී ඔබේ ලග්නයට චන්ද්‍රයා එනවා. ඒ චන්ද්‍රයා ලග්නයට පැමිණීම ඔබට යහපත් කියලා කියන්නට අවශ්‍යයි. කටක ලග්නයේ උපන් ඔබගේ රවි, චන්ද්‍ර, යුරේනස් කියන ග්‍රහයෝ කේන්ද්‍රයේ දසවැන්නේ සිටීදී තමයි මේ සතිය ආරම්භ වෙන්නේ. උසස් අය මුණ ගැහිලා තමන්ගේ රැකියා කටයුතු ගැන කතා කරගන්න පුළුවනි. අලුත් රැකියාවලට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ වගේ දේවල් වලට හොඳයි. ඒ වගේම දැන් අලුත් ශිෂ්‍යයන්, විභාග වෙන දේවල් සමත් වෙච්ච ශිෂ්‍යයන් තමන්ගේ විෂයන් තෝරා ගැනීම, විශ්වවිද්‍යාල තෝරා ගැනීම, උසස් පාසල් තෝරා ගැනීම වගේ දේවල් වලට මේ අවස්ථාව ඉතාම යහපත් කියලා කියන්නට ඕන. හැබැයි අමතක කරන්න එපා මේෂ රාශියේ හේවත් කේන්දරයේ දසවැන්නේ රවි සිටින්නේ මැයි මාසේ 14 වෙනිදා රාත්‍රී වෙනකන් පමණයි. අන්න ඒ නිසා මැයි 14 වෙනිදා 10 වෙනිදා සිට 14 වෙනිදා දක්වා කාලයේදී ඔබේ ඒ කටයුතු කරන්නට අමතක කරන්නට එපා. කුම්භ රාශියේ හේවත් කේන්දරයේ 8 වෙන්නේ බ්‍රහස්පති ගමන් කරනවා. හිසේ රෝග තිබෙන අය, ඒ වගේම සමහර සුළු මානසික රෝග වගේ දේවල් වලට බෙහෙත් ගන්න අය කල්පනාකාරීව කටයුතු කරන්න. 7 වෙන්නේ ඔබේ සෙනසුරු ගමන් කරනවා. විවාහ ජීවිතයේ යම් කිසි කලකිරීමක් ඇති වෙන අවස්ථා එන්න පුළුවන්. ඒ වගේ දේවල් වලදී පුළුවන් තරම් දුරට ආගමික ශක්තිය ඇති කර ගන්නට උත්සාහ කරන්න. කේන්දරයේ ලග්නාධිපති වෙන චන්ද්‍රයා දසවැන්නේ ගමන් කරන්නේ සතිය ආරම්භයේදී. ඒ හොඳයි. 12 වෙනිදා රාත්‍රී 6:18ට වෘෂභ රාශියට යනවා. ඒ ඉතාම හොඳයි. එතෙන් සිට 14 වෙනිදා රාත්‍රී දක්වා කාලේ බොහොම යහපත් කියලා කියනවා. 14 වෙනිදා රාත්‍රී චන්ද්‍රයා මිථුන රාශියට ගියාම තමන්ගේ වියදම් පැත්ත ගැන කල්පනාකාරීව කටයුතු කරන්නට මතක තබා ගන්න. අපි බලමු සිංහ ලග්නයේ උපන් අයට මේ සතිය මොන ආකාරයෙන්ද බලපාන්නේ කියලා. ඔබේ ලග්නාධිපතිය රවි උච්ච වෙලා කේන්දරයේ 9 වෙනි හේවත් පුණ්‍ය ස්ථානයේ සිටිනවා. ඒ වගේම බ්‍රහස්පති කේන්දරයේ 7 වෙනි සිටිනවා. මේ ඊටාම යහපත් යෝගයක්. ඒ නිසා සිංහ ලග්නයේ උපන් අයට තමන්ගේ ජීවිතයේ දියුණුවට කරන කටයුතු වලට සහ දරුවන්ගේ දියුණුවට කරන කටයුතු වලට හොඳ අවස්ථාවක් කියන එක කියන්නට ඕන. උසස් අයගේ ආශිර්වාද ලැබෙනවා. ආගමික ආශිර්වාද ලැබෙනවා. තමන් පෙර කළ පින් පළදීමක් වෙන්නට අවකාශය ලැබෙනවා කියලා කියන්නට ඕන. කේන්දරයේ දසවෙනිට යනවා රවි මැයි මාස 14 වෙනිදා. එයත් ඔබට යහපත් කියලා කියන්නට ඕන. ඒ නිසා රවිගේ ගමන මේ සතිය පුරාම ඔබට යහපත් ආකාරයෙන් බලපානවා. කේන්දරයේ 7 වෙනි බ්‍රහස්පති ගමන් කරන නිසා අලුත් ප්‍රේම සම්බන්ධතා
විවාහ මංගල යෝජනා වගේ දේවල්ට බොහොම හොඳයි කියලා කියන්නට අවශ්‍යයි. චන්ද්‍රයාගේ ගමනේදී සතියේ ආරම්භ වෙන්නේ මේෂ රාශියේ හෙවත් කේන්ද්‍රයේ 9 වෙනි සිට 9 වෙනි, 10 වෙනි, 11 වෙනි කියන රාශි වල තමයි චන්ද්‍රයා සතිය පුරාම ගමන් කරන්නේ. ඒ නිසා චන්ද්‍රයාගේ රාශිචාරයෙන් සිංහ ලග්නයේ උපන් අයට අයහපතක් වෙන්නේ නැහැ. කේන්ද්‍රයේ සෙනසුරු 6 වෙනි ගමන් කරන නිසා ශරීර සෞඛ්‍ය ගැන තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න. මේ සතියේ සිංහ ලග්නයේ උපන් අයට තමන් බලාපොරොත්තු වන කාරණයන් 80%කට වැඩිය සාර්ථක කරගන්න පුළුවන් සතියක් කියලා කියන්නට අවශ්‍යයි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයට මේ සතිය ආරම්භ වෙන්නේ ඔබේ ලග්නාධිපතිය බුධ ග්‍රහය සිකුරු සහ රාහු සමග කේන්ද්‍රයේ 9 වෙනි සිටියේදී. විශේෂයෙන් මේ කාරණා දෙකකට යහපත් වෙනවා. විදේශ ගමන. ඔබ විදේශ ගමන යන්නට බලාපොරොත්තු වෙනවා නම්, උසස් අධ්‍යාපනය කරන්නට බලාපොරොත්තු වෙනවා නම් විදේශවල, ඒ වගේම විදේශ රැකියාවලට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතාම හොඳ අවස්ථාවක්. ඒ සම්බන්ධයෙන් කළ යුතු මූලික කාරණාවල් ආරම්භ කරන්නට මතක තබා ගන්න. ඒ වගේම ආගමික කටයුතු සම්බන්ධයෙන් වන්දනා ගමන් වගේ දේවල් තමන්ගේ ගෙදරදී යම් ආගමික කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ දේවල් වලට මේ අවස්ථාව යහපත් කියලා කියන්නට ඕන. කේන්ද්‍රයේ 10 වෙනි අඟහරු සිටින්නේ රැකියා ස්ථානයේ. ඒ නිසා පුළුවන් තරම් දුරට රැකියා ස්ථානයේදී තමන්ගේ ඉවසීම ඇති කරගන්නට අවශ්‍යයි. කේන්ද්‍රයේ 8 වෙනි චන්ද්‍රයා සිටිනවා සතිය ආරම්භයේදී. ඒ 12 වෙනිදා දක්වා තියෙනවා. ඒ නිසා 12 වෙනිදා දක්වා කාලේ බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න. 12 වෙනිදා උදේ 6:18ට වෘෂභ රාශියට හේවත් කේන්ද්‍රයේ 9 වෙනිට පුණ්‍ය ස්ථානයේ ධර්ම ස්ථානයේ චන්ද්‍රයා උච්ච වෙලා පැමිණීම ඔබේ මා අර කලින් කී ආගමික කටයුතු සම්බන්ධයෙන් බොහොම යහපත් තත්ත්වයක් ඇති කරනවා කියලා කියන්නට ඕනේ. ඊට පස්සේ 14 වෙනිදා රාත්‍රියේ මිථුන රාශියට හේවත් කේන්ද්‍රයේ 10 වෙනිට චන්ද්‍රයා යනවා. එයත් ඔබේ රැකියා ව්‍යාපාර කටයුතු වලට යහපත්. ඒ නිසා කන්‍යා ලග්නයේ උපන් අයට මේ සතිය යහපත් සතියක් වෙනවා කියන එක පෙන්වුම් කරනවා. තුලා ලග්නය. තුලා ලග්නයට මේ සතිය ආරම්භ වෙන්නේ රවි කේන්ද්‍රයේ 7 වෙනි සිටියේදී. ඒ රවි 7 වෙනි සිටින කාලයේ විවාහ කටයුතු, ප්‍රේම සම්බන්ධතා වගේ දේවල් වලට යහපත්. ඒ වගේම විදේශ ගමන් සම්බන්ධයෙන් සහ විදේශ කාරණා සම්බන්ධයෙන් ඔබ යම්කිසි උද්‍යෝගයකින් කටයුතු කරනවා නම් ඒ කටයුතු සාර්ථක කරගන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා මේ රවි ග්‍රහය කේන්ද්‍රයේ 8 වෙනිට ගමන් කරනවා මේ මාසේ 14 වෙනිදා රාත්‍රියේ. මේ වන විට බුධ සිකුරු රාහු කියන ග්‍රහයෝ ඒ ස්ථානයේ සිටිනවා. රවිත් පැමිණියාම ග්‍රහයෝ 4 දෙනෙක් සිටිනවා. ඒ නිසා අනතුරු ගැන, ශරීර සෞඛ්‍ය ගැන සහ ඔබේ ජීවිතයේ යම් වැදගත් කාරණාවල් ගැන බොහොම කල්පනාකාරීව කටයුතු කරන්නට අවස්ථාවක් බව මතක තබා ගන්න. වාසනාවකට වගේ බ්‍රහස්පති කේන්ද්‍රයේ 5 වෙනියේ සිටිනවා. දරුවන් සම්බන්ධයෙන්, අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ඔබේ බලාපොරොත්තු සෑහෙන තරම් දුරට සාර්ථක කරගන්නට පුළුවන් කියලා කියන්නට අවශ්‍යයි. 4 වෙනියේ සෙනසුරු සිටින නිසා ඔබේ ගේ දොරේට කටයුතු සම්බන්ධයෙන් යම් කිසි දියුණුවක් ඇති කරගන්නට පුළුවන්. චන්ද්‍රයාගේ ගමනේදී චන්ද්‍රයා සතිය ආරම්භයේදී සිටින ආකාරයේ යහපත්. 12 වෙනිදා උදේ 6:18ට කේන්ද්‍රයේ 8 වෙනිට චන්ද්‍රයා යනවා. 14 වෙනිදා රාත්‍රියේ ඔබ බොහෝ කල්පනාකාරීව කටයුතු කරන්න. 14 වෙනිදා රාත්‍රියේ චන්ද්‍රයා මිථුන රාශියට ගියාම තත්වයේ යහපත් අතට හැරෙනවා කියලා කියන්නට ඕන. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ උපන් ඔබේ කේන්ද්‍රයේ 4 වෙනියේ බ්‍රහස්පති සිටිනවා. ඒ බ්‍රහස්පති 4 වෙනියේ සිටියාම තමන්ගේ ගෙයි තියෙන යම් අඩුපාඩු වගේ දේවල් සකස් කරගන්නට පුළුවන්. ඒ වගේම අලුතෙන් ගෙවල් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඊටත් යහපත්. යම් සරුසුම් සකස් කර ගැනීමට යහපත් තත්ත්වයක් ඇති වෙනවා. වාස්තු පරීක්ෂා කිරීමට ඒත් යහපත්. ඉඩකඩම ගෙදර සම්බන්ධයෙන් ඔබ යම් කිසි දියුණුවක් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, අලුතෙන් ගෙවල් ඉඩම් මිලදී ගන්න බලාපොරොත්තු වෙනවා නම් බ්‍රහස්පති 4 වෙනියේ සිටින කාලයේදී ඒ කිරීම යහපත්. ඥාතීන් සමග කටයුතු කිරීමේදී තරමක් කල්පනාකාරීව කටයුතු කරන්නට මතක තබා ගන්නට අවශ්‍යයි. කේන්ද්‍රයේ 8 වෙනියේ අඟහරු ගමන් කරනවා. ඒ අඟහරු 8 වෙනියේ ගමන් කරන නිසා පුළුවන් තරම් දුරට අනතුරු වලින් ඈත්ව කටයුතු කරන්නට මතක තබා ගන්න. කේතු ගමන් කරන්නේ ලග්නයේ. ඒ නිසා ඉවසීම අවශ්‍යයි. ආගමික ශක්තිය අවශ්‍යයි. සංයමයක් අවශ්‍යයි. විශේෂයෙන් දේශපාලන නායකයින් පුළුවන් තරම් දුරට තමන්ගේ වචන පරිස්සමින් භාවිතා කරන්නට මතක තබා ගන්නට ඕන. චන්ද්‍රයා මේෂ රාශියේ හේවත් කේන්ද්‍රයේ 6 වෙනියේ සිටිද්දී සතිය ආරම්භ වෙන්නේ 12 වෙනිදා උදේ 6:18 දක්වා බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න. 12 වෙනිදා උදේ 6:18 සිට
14 වෙනිදා රාත්‍රී දක්වා චන්ද්‍රයා වෘෂභ රාශිය 7 වෙනි ගමන් කරන කාලයේදී විශේෂ මංගල අවස්ථාවක් එහෙම නැත්නම් ප්‍රේම සම්බන්ධතාවෙනි දේවල් වලට යහපත්. 17 වෙනිදා රාත්‍රී මිථුන රාශියට චන්ද්‍රයා යනවා. එය තරමක් කල්පනාකාරීව කටයුතු කරන්නට අවශ්‍යයි. ධනු ලග්නයේ උපන් ඔබේ කේන්දරේ බ්‍රහස්පති 3 වෙනියේ සිටිනවා. රවි කේන්දරේ උච්ච වෙලා 5 වෙනියේ සිටිනවා. අලුත් ව්‍යාපාර ඔබ බලාපොරොත්තු වෙනවා නම් කරන්නට මේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නට හොඳ අවස්ථාවක්. හැබැයි බොහොම කල්පනාකාරීව කටයුතු කරන්නට ඕන. සෙනසුරු කේන්දරේ දෙවැන්නේ ගමන් කරනවා. ඔබ වියදම් කරන මුදල් වල ප්‍රතිඵලය ලබා ගන්නට විශාල මහන්සියක් දරන්නට සිද්ධ වෙනවා. උසස් අයගේ ආශිර්වාදය ලබා ගන්නට පුළුවනි. ආගමික ආශිර්වාදයේ ශක්තිය අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා පෙන්වුම් කරනවා. බ්‍රහස්පති කේන්දරයේ 3 වෙනි සිට 7 වෙනි සහ 9 වෙනි දකින නිසා ඒ ආගමික ශක්තිය දෙවියන්ගේ ශක්තිය ලබා ගන්න පුළුවනි. 7 වෙනි දකින නිසා විවාහ මංගල කටයුතු වලටත් ඒ වගේම ප්‍රේම සම්බන්ධතාවෙනි දේවල් වලටත් ධනු ලග්න උපන් අයට යහපත් තත්ත්වයක් ඇති වෙනවා. මේ මාසයේ 14 වෙනිදා රවි වෘෂභ රාශියට යන්නට පෙර කල යුතු ප්‍රධාන දේවල් කරනවා නම් හොඳයි කියලායි කියන්නට තියෙන්නේ. චන්ද්‍රයා මේෂ රාශියේ හේවත් කේන්දරේ 5 වෙනියේ ගමන් කරනවා. 12 වෙනිදා උදේ 6:18ට වෘෂභ රාශියට යනවා. එතෙන් සිට 14 වෙනිදා රාත්‍රී දක්වා කාලයේදී සුළු සතුරු කරදර ගැන ඊර්ෂ්‍යා කරන විපත්තරව ගැන තරමක් කල්පනාකාරීව කටයුතු කරන්න මතක තබා ගන්න. බ්‍රහස්පති ග්‍රහයාගේ ශක්තිය ගැන මම යලිත් කියනවා නම් බ්‍රහස්පති 11 වෙනිදා දකින නිසා යම්කිසි ආර්ථිකයක් සම්බන්ධයෙන් ඔබට යහපත් තත්ත්වයක් ඇති වෙනවා. මකර ලග්නේ උපන් ඔබේ ලග්නාධිපතිය සෙනසුරු ලග්නයේ සිටිනවා. ඒ නිසා ආත්ම ශක්තිය ඇති කරගන්න පුළුවනි. බුධ සිකුරු යන ග්‍රහයන් කේන්දරේ 5 වෙනිට පැමිණ සිටිනවා. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සඳහා උසස් අයගේ සහ ආගමික ආශිර්වාදයේ ලැබෙන අවස්ථාවක් කියලා කියන්නට ඕන. ඒ වගේම පෙන්වුම් කරන දෙයක් තමයි කේන්දරේ 3 වෙනි අධිපතිය බ්‍රහස්පති දෙවැන්නේ සිටිනවා. ඥාතීන් සහෝදර සහෝදරියන් සම්බන්ධයෙන් කරන කටයුතු වලදී ඔබට යහපත් තත්ත්වයක් ඇති කරගන්නට පුළුවනි. රාහු කේන්දරේ 5 වෙනියේ සිටින නිසා කාන්තාවන් විශේෂයෙන් තමන්ගේ ශරීර සෞඛ්‍යය ගැන තරමක් කල්පනාකාරීව විශේෂයෙන් දරු ගර්භාෂගත රෝග, කුසේ රෝග වගේ දේවල් තියෙන අය තරමක් කල්පනාකාරීව කටයුතු කරන්නට ඕන. චන්ද්‍රයා මේෂ රාශියේ හේවත් කේන්දරේ 5 වෙනියේ සිටීදී සතිය ආරම්භ වෙන්නේ ඒ යහපත්. වෘෂභ රාශිය පසු කරන තුරු හේවත් 14 වෙනිදා රාත්‍රී දක්වා ඔබේ තත්ත්වයේ මේ සතිය පුරාම යහපත් වෙනවා. 14 වෙනිදා රාත්‍රී චන්ද්‍රයා 6 වෙනිට ගියාම තරමක් කල්පනාකාරීව කටයුතු කරන විශේෂයෙන් විවාහ ජීවිතය ගැන. කුම්භ ලග්නයේ උපන් ඔබගේ කේන්දරේ බ්‍රහස්පති ලග්නයේ සිටිනවා. කේන්දරේ 4 වෙනි ඊටාම ශක්තිමත් බුධ සිකුරු රාහු ඉන්නේ. රාහු මේ ස්ථානයේ හොඳයි. එකම දේ වෙන්න පුළුවන්. තමන්ගේ ස්ථාන වලට සුළු සතුරු කරදර වගේ දේවල් එන්න පුළුවනි. ඒවට අවශ්‍ය පිළියම් යොදා ගන්න. එහෙම නැත්නම් ඔබේ ජීවිතේ රැකියාව, ව්‍යාපාර, අධ්‍යාපන ඒ හැම කටයුත්තකටම වගේ කුම්භ ලග්නයේ උපන් අයට මේ අවස්ථාවේ යහපත් කියලා කියනවා. ඥානය යොදවා කරන කටයුතු වලදී ඔබට ජයග්‍රහණය ලැබෙනවා. හදිසියේ අතට මුදලක් ලැබෙන්නට පුළුවනි. ඒ වගේම ඉඩකඩම් ගේ දොර අයිති වෙන අලුත් වාහන ගන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා හොඳ අවස්ථාවක් කියලා කියන්නට ඕනි. චන්ද්‍රයා ගමන් කරන්නේ සතිය ආරම්භයේදී කේන්දරේ 3 වෙනියි. මා කලින් කී පරිදි ඉඩකඩම් ගේ දොර හෝ වාහන ගන්නවා නම් 12 වෙනිදා උදේ 6:18ට කේන්දරේ චන්ද්‍රයා 4 වෙනිට ගියාම 14 වෙනිදා රාත්‍රී මිථුන රාශියට යන දක්වා කාලය තුල ඒ කරන්න. ඒ වගේම ඔබට යම් කිසි ආකාරයකින් ධනය සම්බන්ධයෙන් උරගා ගැනීමක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් උරගා බලන්නට මේ හොඳ අවස්ථාවක් වෙනවා. අවසාන ලග්නේ මීන ලග්නේ උපන් ඔබගේ කේන්දරේ මේෂ රාශියේ ඒවත් දෙවැන්නේ රවි ගමන් කරනවා. මේ 14 වෙනිදා දක්වා. මෙන්න මේ අවස්ථාව දක්වා ඔබ බලාපොරොත්තු වෙනවා නම් යම්කිසි ධනයක් සම්බන්ධයෙන් කාරණයක් එය කරගන්නට මතක තබා ගන්නට ඕන. එහෙම නැති වුණත් මේ සත්‍ය තරමක් කල්පනාකාරීව ගත කරන්නට අවශ්‍යයි. ඥාතීන් සම්බන්ධයෙන් කරන ක්‍රියාවලදී ඔබට යම්කිසි වගකීමක් තියෙයි. ඒ වගකීම් හරියාකාරව ඉෂ්ට කරන්නට මතක තබා ගන්න. අමතක කරන්න එපා. බ්‍රහස්පති කේන්දරයේ 12 වෙනියේ ගමන් කරන්නේ. බ්‍රහස්පති කේන්දරයේ 12 වෙනියේ ගමන් කරනකොට වියදම් පැත්ත වැඩි, සතුරු කරදර වගේ දේවල් එන්න පුළුවනි. ශරීර සෞඛ්‍ය ගැන තරමක් කල්පනාකාරීව කටයුතු කරන්නට අවශ්‍යයි.
සෙනසුරු කේන්දරයේ ඉන්න ආකාරය හොඳයි. ඒ සෙනසුරු කේන්දරයේ දෙවැන්නේ සිටින රවි දකින්නවා. මේ මාසේ 14 වෙනිදා දක්වා මේ මාසේ 14 වෙනිදා දක්වා කාලය තුළදී ඔබට යම්කිසි යහපත් ආර්ථිකයක් සකස් කරගන්නට ශක්තිය ලැබෙනවා. කේන්දරයේ දෙවැන්නේ හේවත් මේෂ රාශියේ චන්ද්‍රයා සිටියේදී සතිය ආරම්භ වෙන්නේ. ඊළඟට දෙවැන්න ඊළඟ තුන්වැන්න කියන දෙවැන්න තුන්වැන්න හතරවැන්න කියන රාශිවල චන්ද්‍රයා ගමන් කරන්නේ. චන්ද්‍ර රාශියෙන් චන්ද්‍රයාගේ ගමනින් ඔබට මීන ලග්නය උපන් අයට එතරම් අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක මතක් කරගන්නට අවශ්‍යයි. මේ තමයි ලග්න 12 ලුණු බලාපොරොත්තු විස්තරේ. දැන් ඔබට මේ රාහු කාලයන් හරියාකාරව දර්ශනය වෙන අවස්ථාවක් යලිත් මතක් කර සිටිනවා. මේ අපි සිටින්නේ මුළු ලෝකයේම වෙලාගත් යම් වසංගත රෝගයක මැද්දි. ඒ සිටින අවස්ථාවේදී අපි කරන්නට ඕන පුළුවන් තරම් දුරට රජයේ සහ වෛද්‍ය අංශ කියන ඒ පුළුවන් ඒ අය දෙන අවවාද හරියාකාරවම ගරු කරන එක. අපිට පහසුම දේ තමයි ගෙදරින් එළියට බහින විටම නාසයත් මුඛයත් ආවරණය වන ආකාරයෙන් යම්කිසි ශක්තියක් තමන්ගේ ඒ කියන්නේ අයහපත් ශක්තියක් එනවා නම් අයහපත් වායුවක් තමන්ගේ ශරීරයට ඇතුළු නොවෙන්නට වග බලා ගන්න. තවමත් සමහරක් අය මේ මාස්ක් එකක් කලඳින්නේ නැති මුවාවරණයක් කලඳින්නේ නැති අවස්ථා අපි බොහොමයක් දැකලා තියෙනවා. එය ගැන කනගාටුවටපත් වෙනවා. යලිත් මතක් කර සිටිනවා ඒ තමන්ගේ පවිත්‍රතාවය ගැන සහ මුළු ලෝකයේම ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරීව කටයුතු කරන්න කියලා. නිරෝගී සත්‍යයක් වේ.